हालेलुया ස්වාමීන් වහන්සේට මම අනේක වරක් ස්තුති කරනවා. උන්වහන්සේ මේ විකාශනය තුළින් නැවත ඔබ හා සම්බන්ධ වීමට දුන් කරුණාව නිසා. ස්වාමීන් වහන්සේ මේ අවුරුද්දේ අපිට පොරොන්දුවක් ලබා දුන්නා. ඒ තමයි යෙසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. උන්වහන්සේ අපිට පැවසුවා අපි තුලින් 아무තු දෙයක් උන්වහන්සේ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මාස 6ක් ගත වෙලා ඉවරයි. උන්වහන්සේ ඒ දුන්න පොරොන්දුව අප තුලින් ඉෂ්ට කරනවා. කොපමණ වසංගත රෝග අප වටා ආවත් කොපමණ බාධා ආවත් උන්වහන්සේගේ අරමුණ අපි තුලින් උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඉතින් අපි මේ කාලේ ස්වාමීන් වහන්සේට බාර දෙමු. උන්වහන්සේ අද අපිට අනර්ග නමස්කාර කාලය, ඒ වගේම අනර්ග දේව වචනයක් පිළිල කරලා තියෙනවා. අපි මේ කාලේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේට බාර කරමු. ඒ වෙනුවෙන් මම යාඥා කරන මේ ෆ්‍රැන්ක් සහෝදරගෙන් ඉල්ලා සිටිනවා. हालेलुया स्वामी उपासर में उद्यासन उपासर बोचे स्तुति प्रशंसा करना मागे येसुनी स्वामी ने उपासर स्पान अब स्वामी ने कलबास गिना स्तुतिवंत ना स्वामी में दुना खंडायम से उपास स्तुतिवंत ना स्वामी ने सोन आसाना श्याम बिन स्तुतिवंत ना स्वामी ने खाले उपासर बार करना मागे येसुनी मुलो हदवती में स्वामी ने सदैव नमस्कार है स्वामी उपासर रोसवन स्वामी उपास प्रकारणा दिन से उपास स्तुतिवंत ना स्वामी निवास वलिन श्याम के उपास आतकसन मागे देवप्याने स्वामी ओंटा स्वामी उनके हादोती उनके आत्मीय स्पन आप संग एक मुद्दु वेन्न स्वामी एक्सिट वेन्न स्वामी उपास उन संग सिकन मगे येसुनी शुद्धादय महांस उपास से आप गेन्यान मगे देवप्याने उपास इधर काले बार करना श्याम देव नायक स्वामी पालक उपास वेमिंग आप गेन्यान मगे येसुनी इधर काले पटंगम से अवसानी दाखवा स्वामी उपास एक हस्तिर बार है श्याम देव मिलने नाजरी स्वासी प्रेमनीय नाम අපි නැගිට සිටීමේ උන්වහන්සේට අපි ප්‍රීතියෙන් ගායනා කරමු. Satan kerau asipat kamu Satan atayamu Yesus name api balavantai adura duralanta prashansave andakare paviyai Satan kerau asipat kamu Satan atayamu Yesus name api balavantai adura duralanta prashansave andakare paviyai prashansave andakare prashansave andakare prashansave andakare paviyai prashansave andakare prashansave andakare prashansave andakare paviyai Satan kerau asipat kamu Satan atayamu Yesus name api balavantai adura duralanta prashansave andakare paviyai prashansave andakare prashansave andakare prashansave andakare paviyai prashansave andakare prashansave andakare prashansave andakare paviyai Rajanga Raja Swami ke Swami Mama Gaya mi usasani Yesus Swami Rajanga Raja Swami ke Swami Mama Gaya mi usasani Yesus Swami Sabadana Namo
स्वामी राजन के राजा स्वामी के स्वामी Mama Daya mi usasani Yesus Swami Sabadana namau Sabadil pavasau Andure bala beulai Magifyani,
स्पर्श करन् मगे येसुनी पापय नकरन्नथ स्पर्श करन् मगे येसुनी
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ අලංකාර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරන්නේ. අද උදෑසන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා මේ නාලිකාව තුලින් අපිව සම්බන්ධ කෙරුවට. ඇත්ත වශයෙන්ම උන්වහන්සේ විශ්වාසවන්තයි. දවස් කිහිපයකට කලින් මම තරුණ නායකයෙක් එක්ක මරණයෙන් පසු ජීවිතය ගැනත් ඔහු ස්වර්ගයට යෑම ගැන කොතරම් නිශ්චිතදයි ප්‍රශ්න කරපු මොහොතේ ඔහු මට දීපු උත්තරේ ගැන මම මවිත වුණා. ඒ දරුවා සඳහන් කරා මම දෙවියන් වහන්සේව අවුරුදු කිහිපයකට කලින් දැනගත්තත් උන්වහන්සේට මම සේවය කරන්න පටන් ගත්තත් අද වෙනතුරු මට නිසැකවම කියන්න බෑ මම ස්වර්ගයට යනවද නැද්ද කියලා. දේවදරුවනි, අද බොහෝ කිතුණුවන් මෙවැනි ජීවිත ගත කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ අපේ ජීවනය දෙන්න, ඒක අධික ලෙස දෙන්න. නමුත් බොහෝ කිතුණුවන් ජීවන බියෙන්ද මරණ බියෙන්ද තමයි ඒගොල්ලන්ගේ දවස් ගත කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආපු පරමාර්ථය අපි හරියට හැඳුන්වුවම තමයි, උන්වහන්සේගේ වචනේ අපි හරියට දැනගත්තම තමයි අපිට මේ විෂය හරියට තේරුම් ගන්න පුළුවන්. යෝහාන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ යේසුස් වහන්සේම ප්‍රකාශ කරා මම ඔහුට සදාකාල ජීවනය දෙමි. ඔහු කිසි කලකවත් විනාශ නොවෙන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නෝය කියලා. මෙතනින් අපි ඉගෙන ගන්න වැදගත් දේ මෙයයි. මේ ලෝකේ අහසක් පොළවත් මවපු දෙවියන් වහන්සේ ගැලවීම සහ සදාකාල ජීවනය මනුෂ්‍යයන් හැටියට අපිට ලබා ගන්න අනුමත කරපු එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඇත්ත වශයෙන්ම සදාකාල ජීවනය කියන්නේ මනුෂ්‍යෙක් ලබා ගන්න පුළුවන් උතුම්ම ත්‍යාගයයි. එනම් සදාකාල ජීවනය කියන්නේ කුමක්ද කියලා ඔබ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒකජාතික පුත්‍රයා කියන ඒ සත්‍ය වැළඳගෙන තමන්ගේ පාප වෙනුවෙන් සහ මේ ලෝකේ ඉන්න මිනිසයන්ගේ පාප වෙනුවෙන් දිවි පුදලා ගැලවීම ගෙනාවා කියන එක විශ්වාස කරන්න පටන් ගත්ත ඒ ශනිකෙන් ලබා ගන්න ජීවනයයි. ශුද්ධාත්මයන් වහන්සේ ඒ මිනිසයා තුලින් ක්‍රියාත්මක වෙලා දෙවියන් වහන්සේගේ ගුණාංගම මෙම ජීවිතේ වර්තමානයේ උරුමයක් ලෙස දැන් සහ අනාගතයේදී අත්විඳීමයි. ඇත්ත වශයෙන්ම මේ සදාකාල ජීවනය කියන දේ කාලෙට වෙලාවට සීමා වන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පටන් ගත්තම අපේ ගැලවීම උදෙසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන්න යුතු හැම දෙයක්ම සම්පූර්ණ කරා කියලා ඒ මොහොතේ පටන් අපි සදාකාල ජීවනයේ අත්දකිනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, නමුත් අපිට මේ දී තිබෙන ජීවිතය ගැන අපි වගකීමෙන් යුක්තව ක්‍රියා කරන්න අවශ්‍යයි. ෆිලිප්පි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය කියන ප්‍රකාරයට අපි බයනුත් වෙවුලමිනුත් අපිට දී තිබෙන මේ ගැලවීම ඉෂ්ට කරගන්න අවශ්‍යයි. එනම් ඔබ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කරපු ඒ පරිත්‍යාගය මදිද? නෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. නමුත් දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන මේ ගැලවීම රැකගෙන ඉදිරියට යන්න අපිටත් වගකීමක් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අපි දොස්තර කෙනෙක් ගාවට යනවා.
ලෙඩක් රෝගයක් හැදුනම එයා අපිට බේත් වට්ටෝරුවක් ලියලා දුන්නම ඒ බේත් වට්ටෝරුව ඒ පිළිවෙලට ගත්තම තමයි අපිට සුවය අත්දකින්න පුළුවන්. දෙවියන් වහන්සේ මේ ලෝකෙම අවලා ආදම්ට ඒ ආධිපත්‍ය දුන්නා වගේම අපිටත් තිබෙනවා වගකීමක්. උන්වහන්සේ දුන්න මේ ඊට උතුම් ත්‍යාගය වෙවුලමින් පයෙන් අන්තිම දක්වා රක්ෂා කරගන්න. මේ ගැලවීම අයිති වෙන්නේ කාටද? යේසුස් වහන්සේ යෝහන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ කරුණු තුනක් ප්‍රකාශ කරනවා. ඒ කරුණු තුන අපි හරියට අවබෝධ කරගෙන ඒ තුල ජීවත් වෙන කිතුනෝ නම් අනිවාර්යෙන් අපිට සදාකාල ජීවනයේ උරුමයක් වෙනවා. පළමු කොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ වචනේ ප්‍රකාශ කරන දෙන්නේයි. මාගේ බැටළුවන් මාගේ හඬ අසති. මෙතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන දේ අපිට වැදගත්. උන්වහන්සේට ඇහුම්කන් දෙන බැටළුවන් පමණයි ඒ රැළට අයිති. උන්වහන්සේට ඕනෑකමෙන් සවන් දීමයි වැදගත්කම. මේ ලෝකෙ දෙස අපි බැලුවොත් හැමෝම යාඥා කරනවා. විවිධ දෙවිවරුන්ට යාඥා කරනවා. නමුත් කිතුණුවන් අතරේ අන්‍ය ජාතීන් අතරේ තිබෙන වෙනස මෙයයි. අපේ දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. අපේ දෙවියන් වහන්සේ අපිට ඇහුම්කන් දෙනවා. අපේ දෙවියන් වහන්සේ අපි දෙස බලනවා. අපි කොපමණ ආශිර්වාද ලබ්ධ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. අපේ පියාණන් වහන්සේ අපිට කතා කරන්න බලා සිටිනවා. ඒ දෙයට අපි ඇහුම්කන් දෙන්න පටන් ගත්තම තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. අපිට මේ ලෝකේ විවිධ කටහඬවල් ඇහෙනවා. නමුත් අපි තීරණයක් ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට වෙන්වුණු ජීවිතයක් ගත කරන්න. ඒ වගේම උන්වහන්සේගේ කටහඬට සවන් දෙන්න. ළඟදී මගේ යාළුවෙකුට කොරෝනා හැදුනා. එයා මට කතා කරලා යාඥා කරන්න ඉල්ලීමක් කරා. ඒ මොහොතේ මම යාඥා කරන්න පටන් ගත්තම ශුද්ධාත්මයන් වහන්සේ බලවත් ලෙස පිවිසිලා ප්‍රකාශ කරපු දේ මෙයයි. කොරෝනා ලෙඩේ ඔබට තියනවා කියලා ස්ථිරයි. නමුත් මම දෙන වාර්තාව තමයි උතුම්. මම නුඹට ජීවනය දුන්නා. ඒ නිසා ඒ වාර්තාව තදින් අල්ලගන්න. ඒ වචන ටික අසපු මගේ යාළුවා අතුලාන්තයෙන් ප්‍රශංසා කරන්න පටන් ගත්තා. එයාට කොරෝනා ලෙඩේ තිබුණා. එයාගේ මුඛයෙන් එයා දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගත්තා. ස්වාමිනී ඔබ මාත් සමගයි කියලා එයා ප්‍රකාශ කරා. ඒකෙන් අපි මොකක්ද ඉගෙන ගන්නේ? දයාබර සහෝදර සහෝදරිය, මේ ලෝකෙන් එන කටහඬවල් සූක්ෂමයි. ඒවා අපිට බිය ගේනවා. අපිට සැකේ ගේනවා. අනාරක්ෂිත භාවය ගේනවා. ඍණාත්මක දේවල් අපේ මනස තුල තැන්පත් කරනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කටහඬ අපිට ආරක්ෂාව ගේනවා. අපිට ධෛර්යය ගේනවා. අපිට බලාපොරොත්තුවක් ගේනවා. අපිට යන්න ඕන මාර්ගයේ උන්වහන්සේම පෙන්වුම් කරනවා. අපි යේසුස් වහන්සේගේ කටහඬට ඇහුම්කන් දෙන කිතුනෝ වෙන්න අවශ්‍යයි. සදාකාල ජීවනයේ මුක්ති විඳින්නත් රැළට අයිති වෙන්න. දෙවනුව උන්වහන්සේ කියන දේ තමයි මේ. මමද ඔවුන් අඳුනමි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඇත්තටම සදාකාල ජීවනයේ උරුම කරගන්නේ උන්වහන්සේගේ රැළට අයිති වෙන්නේ උන්වහන්සේ අඳුනන අයයි. අපි දෙවියන් වහන්සේ ගැන දන්නේ එකයි දෙවියන් වහන්සේ අපි ගැන දන්නේ එකයි අතරේ ලොකු වෙනසක් තිබෙනවා. හැමෝම යේසුස් වහන්සේ ගැන දන්නවා. උන්වහන්සේ යහපත් කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකෙට ආවා. උන්වහන්සේ තමන්ගේ ජීවිතේ පුද කරා. නමුත් මේ වචනේ හැටියට
අපි උන්වහන්සේ ගැන දැනගන්න එක නෙමෙයි. උන්වහන්සේ අපිව දැනගන්න එක තමයි වැදගත් දේ. මතෙව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපිට මේක තවත් විවර කරනවා. යේසුස් වහන්සේම ප්‍රකාශ කරා ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිසක් මට ස්වාමීනි ස්වාමීනි කියන සියල්ලෝම ස්වර්ගයට ඇතුල් නොවෙන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමීනි ඔබගේ නාමයෙන් අපි අනාගත වැකි කිව්වා. අපි යක්ෂයන් දුරු කරා. අපි බලවත් ක්‍රියා කරා කියා ප්‍රකාශ කරයි. නමුත් උන්වහන්සේ මම නුඹලාව නොහැඳින්නෙමි. මා කෙරෙහි අහක්ව යන්නේ ඔහුට කියන්නේ. මෙතනින් අපි ඉගෙන ගන්න වැදගත්ම දේ මෙයයි. යේසුස් වහන්සේ උන්වහන්සේගේ රැළට අයිති බැටළුවන් හැටියට හඳුන්වන්නේ උන්වහන්සේගේම කැමැත්ත කරන අය පමණයි. දේවදරුවනි, අපි ස්වාමීන් වහන්සේට ස්වාමීනි ස්වාමීනි කියන එකමදී උන්වහන්සේගේ කැමැත්ත කරන්න අවශ්‍යයි. උන්වහන්සේ කියන ඒ ආකාරයට අපි ජීවත් වෙන්නත් අවශ්‍යයි. එතකොට තමයි උන්වහන්සේ අපිව හඳුන්වන්නේ. තුන්වෙනුව අපි මේ වචනේ දකින දේ තමයි මේ. ඔහු මා පස්සේ එති. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රැළට අයිති සදාකාල ජීවනේ උරුමයක් කරගන්න කිතුරුවා නම් යේසුස් වහන්සේ අනුව උන්වහන්සේගේ වචනේ අනුව ජීවත් වෙන කිතුරුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කීකරු වෙන්න කියලා ප්‍රකාශ කරුවේ අපේ බලයෙන් අපේ ශක්තියෙන් මේ ගමන යන්න නෙමෙයි. උන්වහන්සේ අපිට සුද්ධාත්මයන් වහන්සේව දීලා ඒ සුද්ධාත්ම බලයෙන් මේ ගමන යන්නත් කීකරුකමෙන් ජීවත් වෙන්න අපිට උපකාර කෙරුවා. අත් වශයෙන්ම බොහෝ දෙනෙක් පටන් ගැනීමේදී ජුවලිතව ගින්නෙන් යේසුස් වහන්සේ අනුව යනවා. සමහරව ප්‍රකාශ කරනවා මම යේසුස් වහන්සේ වෙනුවෙන් විතරක් නෙමෙයි ඕගොල්ලෝ වෙනුවෙනුත් හිත ගන්න ලෑස්ති කියලා බලවත් ප්‍රකාශ කරනවා. නමුත් කාලයක් ගියන් පස්සේ හිත වේදනා නිසා, අමාරුකම් නිසා, ගැටලු නිසා, බාධා නිසා, ඒ වගේම සභාවන් වල තිබෙන දේශපාලනය නිසා මේ මිනිස්සු පසුබට වෙලා යේසුස් වහන්සේව අතාරිනවා. අත් වශයෙන්ම යේසුස් වහන්සේ මෙතන ප්‍රකාශ කරන දේ අන්තිම දක්වා යේසුස් වහන්සේ වගේම ස්ථිරව යටහත්ව කීකරුකමින් ජීවත් වෙන කිතුනුවන්ට තමයි සදාකාල ජීවනේ උරුම වෙන්නේ. එවැනි කිතුනුවන් තමයි යේසුස් වහන්සේගේ රැළට අයිති වෙන්නේ. අපේ ජීවිතේ අපි හැමතිස්සෙම මතක තබා ගන්න අවශ්‍යයි. මේ ලෝකේ කිසිම දෙයක් සම්පූර්ණ නැහැ. අපේ පවුල, වැඩ කරන ස්ථානය, සමාජය, සභාව වුණා සම්පූර්ණ නැහැ. නමුත් මේ හැම දෙයක් තුලින්ම යන ගමන් ස්ථිරව දෙවියන් වහන්සේ තුල තමන්ගේ විශ්වාසය තබලා උන්වහන්සේට කීකරු ජීවිතයක් ගත කරමින් ඇදහිල්ලේ යහපත් සටන අත්දැකීමක් කරගන්න කිතුනුවන් තමයි අන්තිමට ජයග්‍රහණය ලබා ගන්නේ. ඒගොල්ලන්ට තමයි ජයග්‍රහණේ අයිති. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, බොහෝ දුරට අපි දුෂ්කර වෙලාවලදී පැනලා දුවන්නයි try කරන්නේ. සමහර මිනිස්සු එක සහකාරයකින් තව සහකාරයකට, එක රැකියාවකින් තව රැකියාවකට,
එහෙමත් නැත්නම් එක රටකින් තව රටකට. සමහරු එක සභාවකින් තව සභාවකට. අපේ විසඳුම පැනලා යන එක නෙමෙයි. අපේ විසඳුම නම් උන්වහන්සේ කැඳවපු ස්ථානේ ජීවත් වීමයි. බොහෝ දුරට අපිට ප්‍රශ්න ගැටලු ආවම අපි දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්න වෙනස් කරන්නයි. අපි වටේ තියෙන දේවල් වෙනස් කරන්නයි. නමුත් දෙවියන් වහන්සේ ඒ තුල අපිට කියලා දෙන දේ මෙයයි. අපි වෙනස් වෙන්න ඕනේ. අපි කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේ අනුව අපේ චරිතය තමයි සම්පූර්ණයෙන්ම හැඩගැස්සෙන්න ඕනේ. අපි පැලයක් ගත්තොත් ඒ පැලය පෝච්චියෙන් පෝච්චියට මාරු කරොත් මොකද වෙන්නේ? ඒක කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ. අපි තැනෙන් තැනට පැන්නට අපේ ජීවිතේ අපි නිෂ්ඵල වෙනවා මිසක් අපේ ජීවිතේ අපි කිසිම වර්ධනයක් දකින්න යන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබව ස්ථානගත කරලා තිබෙන තැනගෙන වද නොවි ඒ තුලිනුත් යේසුස් වහන්සේ අනුව අන්තිම දක්වා යන්න. ඔබට මතකද ඊසාක්ගේ කතාව? ඊසාකුයි එයාගේ පවුලේ ඉන්න අයත් සාගතයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ අපි හැමෝම කරන දෙයක් තමයි ඊසාකුත් කරන්න බැලුවේ. ඒ ස්ථානෙන් නැගිට වෙන ස්ථානයකට සඵල තැනකට යන්නයි එයා ලෑස්ති වුණේ. නමුත් දෙවියන් වහන්සේට කතා කොට ඊසාක් මේ ස්ථානෙම ඉන්න මම නුඹට ආශිර්වාද කරන්නම් කියලා ප්‍රකාශ කරපු මොහොතේ ඊසාක් ඒ වචනට යටත් වුණා. ඒ වෙලාවේ ඊසාක් වටේ තිබුණේ මොකද්ද? සාගතේ, මරණේ, උපද්‍රව්‍ය. නමුත් ඊසාක් දෙවියන් වහන්සේට කීකරු වුණා. එයා දැකපු දේ තුල නෙමෙයි, දැකපු නැති දේ තුල එයා විශ්වාසය ලැබුවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඒ නිසා උන්වහන්සේ එයාව උසස් කොට සැලකුවා. එයාගේ සතුරන්ට පවා එයා තර්ජනයක් වෙන ලෙස එයාව ඉමහා ආශිර්වාදයක් කරා. කීකරුකම අපි ඉගෙන ගන්නේ දුක් විඳීම තුලින්. දෙවියන් වහන්සේ බව කැඳවපු ස්ථානයේ ඉන්න. උන්වහන්සේට විශ්වාසවන්තව ඉන්න. උන්වහන්සේ ඔබට නැගිට යන්න කියලා කියනකම් ඔබ දෙවියන් වහන්සේ කියන ආකාරයට ජීවත් වෙන්න අවශ්‍යයි. මේ කරුණු තුන හරියට පිළිපදින කෙනාට සදාකාල ජීවනයේ හිමි. ඒක මට නිසකයි. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, යේසුස් වහන්සේ අපිට සදාකාල ජීවනයේ විතරක් නෙමෙයි, ඔහු අපිව කිසි කලකවත් විනාශ නොවෙන්නත් කිසිවක් ඔහුගේ අතින් අපිව උදුරා ගන්නට බැරි තත්වයක උන්වහන්සේ අපිව පත් කරනවා. අපි ස්ථානගත වෙලා තියෙන්නේ මේ ලෝකෙ නෙමෙයි. අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේට දීපු දවසේ ඉඳන් අපි උන්වහන්සේගේ අතේ ඉන්නේ. ඒ කියන්නේ කාටවත් බෑ අපිව උන්වහන්සේගෙන් උදුර ගන්න. මේ කොරෝනා මැද්දේ අමාරුකම්, ගැටලු, ප්‍රශ්න, කොපමණ දේවල් වලට අපි මුහුණ දුන්නත් උන්වහන්සේගේ පරමාර්ථේ අපේ ජීවිතේ ඉෂ්ට වෙනකන් අපිව උන්වහන්සේ මේ ලෝකෙන් අහක් කරන්නේ නැහැ. ඔබට විරුද්ධව කොපමණ දේවල් ආවත් බය වෙන්න එපා. ඔබ තුල ඉන්න ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයකටම වඩා උසස්. ඔබගේ සතුරන්ට වඩා උන්වහන්සේ බලවන්තයි. ඔබත් සමග මම කතාවක් බෙදා ගන්න කැමතියි. කැනඩාවේ ප්‍රාන්තික කැල ගින්නකින් ගොවිපල ගිනිපත් වුණා. ඒ ගොවිපල අයිති ඒ ගොවියා ඒ දැක බොහොම වෙහෙසටපත් වී
ඒ ගින්න නිවුනම් පස්සේ ඒ තැන සෝදිසි කරන්න එයාගේ සැර ඇටියත් අරගෙන ගියා. ඒ මොහොතේදී එයා දැක්කා ගැටිත්තක්. ඒ ගැටිත්ත එයා සැර ඇටියෙන් සෝදිසි කෙරුවම එයා දැක්ක දේ මෙයයි. සම්පූර්ණයෙන්ම පිච්චිච්ච කිකිලියෙක්. ඒ ගොවියා ඒ කිකිලිව පෙරළූ ෂණිකෙන් මවිත වුණා. මක්නිසාද කුකුල් පැටව් 3 දෙනෙක් එළියට පිවිසුණා. දෙවදරුවනි, ඒ කිකිලිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ ගින්නේ නැති වුණත් එයාගේ කුකුල් පැටියන්ව එයා ආරක්ෂා කරා. යේසුස් වහන්සේත් මෙහෙමයි. උන්වහන්සේගේ ජීවිතේ පුද කරා ඔබයි මායි වෙනුවෙන්. මෙච්චර අපිට කරපු දෙවියන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ බියෙන් සහ වෙවුලමින් උන්වහන්සේ දී තිබෙන මේ ජීවිතේ ධර්මිෂ්ඨකමින් සුද්ධකමින් ජීවත් වීමයි. අපි හැමතිස්සෙම මතක තබා ගන්න අවශ්‍ය උන්වහන්සේ අපේ පැත්තේ ඉන්නේ. උන්වහන්සේ කාලගුණ වගේ නෙමෙයි. හැම මොහොතක්ම විශ්වාසවන්තව ඉන්න ස්වාමීන් වහන්සේ. අද උදෑසන අපි ඉගෙන ගත්තා. සදාකාල ජීවනේ උරුම කරගන්නේ උන්වහන්සේගේ කටහඬට හැමදෑම ඕනෑකමින් සවන් දෙන අය. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දන්න අය. අන්තිම දක්වා ස්ථීරව යේසුස් වහන්සේ ගත කරපු මේ ජීවිතේම උදාහරණයකට අරන් ඉදිරියට යන අය. මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ ඔබට අද උදෑසන කතා කරා කියලා. උන්වහන්සේ ඔබට පැහැදිලිවම ප්‍රකාශ කරපු දේ ඔබ ලබා ගත්තා කියලා මම දන්නවා. අද ඔබයි මායි අපේ ජීවිත විමසමු. අපි වැරදි මාර්ගවල ගිහින් තියෙනවා නම් අපි නැවතත් උන්වහන්සේ කැඳවන මාර්ගෙට පිවිසෙමු. උන්වහන්සේ ආවා කවදාවත් අපි වතාරින්නේ නැහැ. සදාකාලෙට උන්වහන්සේ ජීවමානයි. ඔබට සුබ දවසක්, සුබ සුබානයක්. යේසුස්